හරි හිටපු ජනතාව හැමෝම ආපහු ජොයින් වෙන්න. ජනතාව. හරි අපි වාකිටි කතා කරගෙන නම් එතකොට ඒක හානියක් වෙන්නේ නැහැ කාටවත්. හරි ඊළඟ එක අපි ගමු මොකද්ද? අපි තරඟයට සූදානම් වෙලා ඉඳීවි. අපි තරඟයට සූදානම් වෙලා ඉඳීවි. We will have got ready for the competition. We will have got ready for the competition. නේද participate කියලා කියන්නේ සහභාගී වෙනවා නේද? competition කියලා දාමු. හ්ම්? මම කිව්ව කමන්න ඇත්තට මම අගය කරන්න නේතුව. මොකද මේ මම කියන දේවල් ඒ කියන්නේ මම කිව්වනේ හරියනවා වරදිනවා එහෙම තමයි. එයා මේ මොනවද අර හෙසිටේට් වෙන්නේ නැහැ පසුබට වෙන්නේ නැතුව හරි ගියත් එක වැරදුනත් එක මට හිතුනේ මේක කියලා හරි කමන්නේ නැහැ කියලා එයා දානවා. එතන සතුටුයි. රයිට් හරි. එතකොට ඊළඟ එක ඉර පායලා තියේවි. The sun will have The sun risen. will have risen. අන්න right. The sun will have risen. The sun will have risen. ඊළඟට මල් පිපිලා තියේවි. Flowers The will have bloomed. Flowers will have bloomed. Flowers will have bloomed. ඔව් නේතු වාක්‍ය ටික දානවා මං එළුවෙන්. ඇත්තටම සතුටුයි. හරි. එතකොට බලන්න දැන් ඔයාලට මම චූටි අවස්ථාවක් දුන්නොත් ඔයාලට හරි මට චුට්ට අත උස්සන්න මයික් එක ඔන් කරගෙන කතා කරන්න දැන් මම කිව්වොත් එහෙම ලෑස්ති කට්ටිය චුට්ට සිංහලෙන්. එහෙනම් ප්‍රශ්න නැති කවුරු හරි ඉන්න. ඒ කියන්නේ ප්‍රශ්න නැති හැමෝම චුට්ට මට අත උස්සන්න. රයිට් හොඳයි. හොඳයි. රයිට්. හොඳයි. රයිට්. ඇත්තටම සතුටුයි 11ක් ඉන්නවා. වව්. හරි. එහෙනම් මම ඔයාලට චූටි වැඩක් දෙනවා. හරි. බලමු කවුද හපනා හපනී කියලා. හපනෙකුත් ඉන්න ඇති මං හිතන්නේ. හරි බලමු. හපනෙක් නැද්ද? කොල්ලෙක් නැද්ද කවුරුහරි? හරි. මම දෙනවා ඔයාලට අවස්ථාවක්. මෙන්න මේ වාක්‍ය වල ප්‍රායෝගික අවස්ථාවට ගලපන්න චුට්ටක් try කරනවද? මෙන්න මේක. කොයිද? නිමල් ගීත ගායනා කරලා ඉඳීවි කියන මේ වාක්‍ය මම නම කියලා එහෙම බල කරනවා කියලා එහෙම එකක් හිතන්න එපා. චුට්ටක් ඔයාලට මේ වාක්‍ය තේරුණා නම් ඕක මේ වගේ අවස්ථාවට ගන්න පුළුවන් නේද කියලා වගේ චුට්ටක් එහෙම කියන්න පුළුවන් කෙනෙක්. මොකද්ද දැන් මම මේ වාක්‍යය ප්‍රායෝගික අවස්ථාවට ගලපනනේ ඕකේ තේරුම් මෙන්න මෙහෙම ගලප ගන්න පුළුවන් අපිට කියලා. ඔව් අත්පාත කියන්නේ ගොඩක් අයගේ. හරි. හරි මෙන්න මේ වගේ දැන් මම ඔයාලට කරන්න කියලා කිව්වේ මෙන්න මේ වගේ දෙයක්. ඔන්න බලන්නකෝ. මේක ප්‍රායෝගික අවස්ථාවට ගලපන්න කියලා කිව්වේ මෙහෙම. නිමල් ගීත ගායනා කරලා ඉඳී. ඕක කොහොමද ප්‍රායෝගිකව අපි භාවිතා කරන්න කියන කාරණාව තමයි මම ඔයාලගෙන් අහුවේ. මෙන්න මේ වගේ දෙයක්. හිතන්නකෝ. දැන් මෙහෙම හිතන්නකෝ ඔන්න දැන් ඉස්කෝලේ තියෙනවා සිංගින් කම්පිටිෂන් එකක්. ගායන තරගයක් තියෙනවා. නැත්නම් අවුරුදු උත්සවයක් කියලා හිතන අවුරුදු උත්සවයේ සංගීත කණ්ඩායමක් ගෙනල්ලා සංගීත ඒ කියන්නේ ප්‍රසංගයක් තියෙනවා. ඊට පස්සේ අන්න ඒකේ ඉන්නවා ඔයාලා ගමේ ඉන්නවා ලස්සනට සෝං ඒ කියන්නේ සින්දු කියන්න පුළුවන්. නිමල් කියලා පිරිමි ළමෙක් right නිමල් කියලා කොල්ලෙක් ඉන්නවා. ඊට පස්සේ දැන් ඔයාලා ඔන්න මේ උදේ ඉඳන් මේ අවුරුදු උත්සවයට ගියේ නැහැ. හිතන්න ඔයාලා ක්ලාස් තිබ්බා කියලා ක්ලාස් තිබ්බා. ඊට පස්සේ ඔන්න ක්ලාස් ඉවරලා ඔයාලා ගෙදර එන්නේ රෑ වෙලා කියලා හිතන්නකෝ. කොහොමද හවස වෙලානේ මේ අවුරුදු උත්සවය හිම වරුණාම ගන්න පොඩි අර මියුසිකල් එකක් වගේ අන්න ඒ වගේ ගන්නකොට අන්න ඒකේ නිමල් දැන් ඔයා ආසයි නිමල් ඔයා නිමල්ගේ ෆෑන් කෙනෙක්. හිතන්න ඔයා ගමේම කෙනෙක් තමයි. ඊළඟට ඔයා යාගේ ෆෑන් කෙනෙක්. ඊට ඔයාගේ සෝංගස් වල මාර ආසයි. හරි එහෙම හිතන්නකෝ. ආන්න එහෙම වෙලාවක ඔයා දැන් සෝං කියන්නේ මේ ඒ අවුරුදු උත්සවයට යන්නේ එහෙම නැත්නම් ඒ කොන්සර්ට් එක නැත්නම් ඒ මියුසිකල් එකට යන්නේ ඔයාගේ සහෝදරයෙක් හරි සහෝදරයෙක් හරි එක්ක කියලා හිතන්නකෝ ලෑස්ති කරගෙන ආන්න එහෙම යන්න එයා ලැහැත් වෙන හිතන යාළුවා එහෙම නැත්නම් ඔයාගේ මේ යාළුවෙක් වෙන්න පුළුවන් නැත්නම් සහෝදරයෙක් කියලා හිතන්නකෝ එයා ලෑස්ති වෙන්න වෙලා යනකොට අන්න ඔයා කියනවා මේ නිමල් ගීත ගායනා කියන්නේ නිමල් සින්දු කියලා ඉඳී ඔයා ඔහොම ලැහැත් වෙනකොට රයිට් අන්න ඒක අහන් ඒ වගේ ඔයාලා මේ හැම වාක්‍යයක්ම බලන්න චුට්ටක් try කරලා
ප්‍රැක්ටිකල් අවස්ථාවකට දාලා බලන්න කොහොමද ඔයාලට ඒක ඔයාලට පුළුවන් නම් දැන් මම මේ ගත්ත උදාහරණයක් ඔයාලට පුළුවන් නම් ඒක ඉක්මනට ගලප ගන්න. ඒ කියන්නේ ඔයාලට ඒක හරියටම තේරිලා කියන එක. ඒතර ඔයා මේ ඉගෙන ගත්ත දේ හරියටම දැනිලාද තේරිලාද කියන කාරණාව දැනගන්න පුළුවන් හොඳම ටෙස්ට් කරගන්න පුළුවන් දෙයක් තමයි මේ සිංහල වාක්‍ය ටික. මම බලන්න මේ ප්‍රායෝගික අවස්ථාවකට කොහොමද ගලපන්නේ කියලා. රයිට් ඊළඟ දැන් තව එකක් ගත්තොත් අය මට රවලා තියේවි. දැන් හිතන්න ඕකට ඉතින් උදාහරණයක් ගලපන්න පුළුවන් අපිට. අපි කාරේ හිතනවා පන්ති යන ගෑනු ළමයෙක්ට ඔය ඉක්මනට තරහ යන ගෑනු ළමයෙක්ට මොන හරි විහිළුවක් කරා. විහිළුවක් කරලා ඉවරලා හිතන්නකෝ එයා කොහොම හරි අපි දැන් හිතන්න පවුල් දෙකේ දෙමාපියෝ හිතවත් නම් ඊට පස්සේ ඔන්න ඒ ගෑනු ළමයයි ඒ ගෑනු ළමයයි යාළගේ දෙමාපියෝ එනවා මොන හරි වැඩකට ඔය අපේ ගෙදර හරි එහෙම හිතන්නකෝ. ඊට පස්සේ යන්න දැන් අපි අර කලින් එයාට විහිළු කරලා තියෙනවානේ. ඒ කරපු විහිළුව මතක් කරලා අන්න අපිට හිතන්න පුළුවන් මෙයා මට රවලා ඉඳී එහෙම නැත්නම් මෙයා මට කියන්නේ ගෙදර ආවට පස්සේ රවයි. අහන්න ඒ වගේ අපිට මේක ගලපන්න පුළුවන් වෙනවා නම් ඇත්තටම හරි ලේසියෙන් ඔයාලට මේක හරියටම තේරිලා කියන කාරණා තමයි මම ඔයාලට කිව්වේ රයිට් හරි. ඔයම ඔයාලා චුට්ටක් කරලා බලන්න. කරලා බලනවද එහෙම? රයිට් ඔයාලා කරලා බලන්නකෝ ඒක. ඊට පස්සේ it will have rained here. මෙහෙට වැහැලා තියෙයි. මෙහෙට වැහැලා තියෙයි. රයිට් ඊළඟ එක flowers will have faded. මල් පර වෙලා තියෙයි. මල් පර වෙලා තියේවි. හරි ඊළඟ එක I will have gone to America. මම ඇමරිකාවට ගිහිල්ලා තියෙයි. මම ඇමරිකාවට ගිහිල්ලා ඉඳීවි නැත්නම් ගිහිල්ලා තියේවි. ඊළඟ එක this dog will have bit me. මේ බල්ලා මාව හපලා තියෙයි. මේ බල්ලා මාව හපලා තියේවි. දැන් ඕක මේ ප්‍රායෝගික අවස්ථාවට ගැලපුවොත් එහෙම හිතන්නකෝ. ඔන්න ඔයා යාළුවා ගෙදර යනකොට යාළුවා ගෙදර ඉන්න හොඳ බල්ලෙක්. තනකො එක බල්ලෝ ඉන්නවනේ. හොඳ එහෙම නැත්නම් හිතන්න හස්කි කෙනෙක් හරි ඒ හොඳ බලු කෙනෙක් ඉන්නවා. බලු රාලෙක් ඉන්නවා. ඊට පස්සේ එයා හරි දරුණුයි. ඊට පස්සේ අපි ඒ යාළුවා ගෙදරට ගියාම බල්ලා බුරාගෙන එනකොටම එයාගේ යාළුවා ඇවිල්ලා එයාගේ මේ කරපටියෙන් හරි අල්ලගෙන එයාව අරගෙන යනවා ගේ ඇතුළට නැත්නම් කූඩුවට. අන්න එතකොට කියනවා අම්මෝ මේ බල්ලා මාව හපලා ඉඳීවි ඔයා ආවේ නැත්නම් කියනවා. This dog will have beaten me if you won't come. නැත්නම් if you don't come this dog will have bit me. ඔයා ආවේ නැත්නම් මේ බල්ලා මාව හපලා තියෙයි. අන්න ඒ වගේ අපිට ගලපන්න පුළුවන්. හරි ඊළඟ එක Pimi will have worked there. පියුමි වැඩ කරලා තියෙවි. Pimi වැඩ කරලා තියෙවි right. හරි ඊළඟ එක I will have done the exam well. He will have the මම විභාගය හොඳට කරලා තියෙවි. right නෑ sorry ඔහු විභාගය හොඳට ඔහු විභාගය හොඳට කරලා තියෙවි කියලා තමයි ඒ වාක්‍යය ඉන්නේ. හරි ඊළඟට බලමු අපි ප්‍රශ්න වාක්‍ය ටික right. ප්‍රශ්න වාක්‍ය දැන් ඔයාලට තේරෙනවා මොකද්ද මේකෙදි සිද්ධ වෙන්නේ. හරි සරල සිද්ධියක් එන්නේ මේකේ. ප්‍රශ්න වාක්‍ය නිර්මාණය වීම සිද්ධ වෙන්නේ කොහොමද? මෙන්න මේ වාක්‍යය තමයි she will have gone home කියන වාක්‍ය අපිට පුළුවන් ප්‍රශ්නයක් කරන්න මොකද්ද? මේකේ කාලෙපෙන උපකාරකයා වෙන්නේ දැන් will කියන කෙනා. ඒතර will කියන කෙනා ඉස්සරහට ගත්තා නම් වැඩේ හරියනවා right. හරි. will she have gone home කියලා අපිට ප්‍රශ්න නිර්මාණය කිරීම සිද්ධ කරන්න පුළුවන්. දැන් බලන්නකෝ. කලින් වාක්‍ය රටාවේ අපි මුලින්ම කතා කරපු වාක්‍ය රටාවේ හිටියේ කවුද? එක ක්‍රියාපදයක් විතරයි. ඒ හින්දා තමයි do අයියාගේ රුපියල් 5 ඉල්ල ගන්න ඕනේ. do අයියා මතක ඇති. do අයියාගෙන් රුපියල් 5 ඉල්ල ගන්න ඕනේ ඒක ක්‍රියාපදයක් තිබ්බ හින්දා. දැන් මේක බලන්නකෝ. රුපියල් 15ක්ම තියෙනවා. රුපියල් 15ක්ම තියෙනවා කියලා කියන්නේ ආයෙත් රුපියල් 10ක් දීලා බස් එක යන්න කිසිම අහේනියක් අර කියන්නේ අඩුපාඩුවක් නැහැනේ. right ඔයාලට තේරෙනවා. දැන් ඒ අර do අයියාගේ කතාව දන්නවනම් ඔයාලට හරියටම තේරෙනවා. do අයියාගේ කතාව මගේ චිත්‍ර කතාව ඔයාලා දැකලා බලලා නැත්නම් channel එකෙන් බලන්න. right හරි. මේක ඔයාලට තේරෙනවනේ. බාහිර පාර්ශ්වික සහයෝගයේ කිසිම අවශ්‍යතාවයක් අපිට නැහැ. මොකද ක්‍රියාපද තුනක්ම තියෙන නිසා. ඊළඟ එහෙනම් will ඉස්සරහට අරගෙන will කියන ක්‍රියාපදේ ඉස්සරහට අරගෙන subject එක අරගෙන have කියන එක අරගෙන චරුන්ද මොකද්ද? කතාව කියන්නේ කියලා කියන්නේ do අයියේ කතාවද?
රයිට්. ළමයි මට චූට්ටක් පොඩි වෙලාවක් දෙන්න. මේ කෝල් එකක් එනවා. හදිසි කෝල් එකක්. ඊට මට තප්පරයක් දෙන්න. හරි. ඩුවය නැද්ද කියලා අහන. ඉන්න. ඩුවය ඉන්න. එයා කොහෙද යන්නේ? රයිට් හරි. ඔයාලට ඇහෙනවනේ හොඳට නේද? හරි. එතකොට ළමයි මට මම ඔයාලා චුට්ටක් වයිට් බෝඩ් එකේ ඉන්න. මොකද මේ හදිසි මම අර කිව්වා මේ ක්ලාස් කරන ගුරුවරුන්ට මම ඇත්තටම දැන් නෝට්ස් හදලා ඒ කියන්නේ part time typing වැඩක් කරනවා. ඒකේ මං එක ෆයිල් එකක් හදිසි ෆයිල් එකක් ඕන කියලා කිව්වා. ඒක තමයි මේ කෝල් එකකුත් ආවේ. මම ඒක ඉක්මනට සෙන්ඩ් කරලා ඉන්න. ඔයාලට මම මේ අතරට පොඩි වැඩක් කියන්නම්. හරි. මට විනාඩියක් දෙන්න තප්පරයක. රයිට්. ලීව් වෙන එපා කරුවොත් සෝංග එකක් දාන්නද එතකල් ඕනේ නැහැ නේද? ටික ක්ලාසික් සෝංග එකක් දාන්නද? ක්ලාසික් උනාට ඒක ලස්සන සෝංග එකක්. මම මේ වැඩේ කරලා ඉවර වෙනකම්. රයිට්. ඒකට නම් ඇතර ඒකට නම් ඇතර මට සතුටුයි ඔයාලා ඒ කියන්නේ මෙහෙම කතා කරලා ඉන්න එකට. හරි මම දාන්නම් ඈ. ඒ ටිකක් ලස්සන සෝංග එකක් ඒකට. මම දාන්නම්. ඔයාලට වයිට් බෝඩ් එක නේද පේන්නේ? මම ස්ක්‍රීන් ෂෙයා දීලා නැහැ නේද? රයිට් හරි. නැහැ මොකද ප්‍රශ්නයකින්ද නෙමෙයි මම ඇහුවේ. මම කිව්වා මේක ටිකක් අර ක්ලාසික් කියන්නේ ක්ලාසික් සෝංග එකක් ඒත් හරි ලස්සනයි මේක. ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ. Gone is the summer, the summer has gone away, and now the winter's come to stay here. Now all the seasons
the winters come to stay here. Now all the seasons of the year are filled with my own tears. Gone is the summer, gone is the summer. La 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 la. Gone. හරි. Yumi, is that boring? Don't tell lies. Guys, is that හරි ඒක boring song එකක්ද? නැල්ලු බොරු කියනවා. right හරි. හරි ෆයිල් එක send කරා. හරි වැඩේ හරි. දැන් මයික් මට මෙන්නම් පාඩමට. ඔව් ස්ක්‍රීන් එක මන් දීලා තිබුණේ නැහැ. ඒකයි මේ පේන්නේ නැත්තේ ඔයාලට. ඔකිට කියන්නේ boring කියලාද නැත්නම් boring නැහැ කියලාද? මට නම් නෑ මම බොරු කියන්නේ නැහැ. right. I was just kidding. right okay. I know you. හරි අපි කතා කරගෙන යමු ඉස්සරහට. හරි ඔන්න බලන්නකෝ අපි මේක ඇත්තටම ගොඩක් වෙලා ගත්තද? ඇත්තටම සමාවෙන්නේ එක හදිසියෙම හදිසි අවශ්‍යතාවයක් උඩ ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් ඉඳලා ගත්ත එක වෙලාව. right හරි. Is Sami here? Has she left early? As she told. Sami? Hey, she's left. right හරි. හරි අපි බලමු මෙන්න මෙතන. එහෙනම් ප්‍රශ්න වාක්‍ය නිර්මාණය කිරීම සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට අපි කිව්වා will ඉස්සරහට ගත්තාම ඒක හරියනවා කියලා ඊට පස්සේ අපි කිව්වා right හරි. I didn't see your name in the participants list. Actually your name isn't there. Right. You have changed your name, no? right හරි. හරි මේ තියෙන උදාහරණ වාක්‍ය කීපයකුත් තියෙනවා. ඒ උදාහරණ වාක්‍ය ටික ඔයාලා චුට්ටක් මේ ගන්න ඒ කියන්නේ චුට්ටක් ලියලා බලන්න. අපි අතට මේ ඉංග්‍රීසි වාක්‍ය ටික විතරක් සිංහල ට්‍රාන්ස්ලේට් කරන්න කාලය ගමු නැත්නම් සිංහල වාක්‍ය ගොඩක් තියෙනවානේ. ඒකෙන් හරි. Will the sun have risen? මොකද දෙකෙන්ම වෙන්නේ එකම සිද්ධියනේ. ඒක නිසා තමයි මේ චුට්ටක් මෙහෙම කරන්න මං හිතුවේ. හරි. කියන්න බලන්න. මොකද අපි ටික වැඩි කාලයක් ගමු මේ කතා කරන්න ස්පෝකන් සයිඩ් එකට. මොකද දැන් එක්සෑම් ටෙන්ෂන් එකක් දැන් අවසන් වෙලා ඉන්නේ ගොඩක් අයගේ. ඒ හින්දා කතා කරයි කියලා මම හිතනවා. ඒක හින්දා අපි චුට්ටක් කතා කරන්න වැඩි කාලයක් ගන්න. මොකද අලුතෙන් වැඩ ළමයි කීප දෙනෙකුත් ඉන්න නිසා අපි ඒකට කාලය ගන්න ඕන නිසා හරි. මේ ඉංග්‍රීසි වල ටික ඉංග්‍රීසි වාක්‍ය ටික අපි ට්‍රාන්ස්ලේට් කරමු. Will the sun have risen? ඉර පායලා තියෙද්දි. ඉර පායලා තියේවිද? ඉර පායලා තියේවිද? right ඊළඟ එක. Will she have brought it here? ඇයි ඒක මෙහෙට ගෙනාවේද? ඔව් ඇයි ඒක මෙහෙට ගෙනත් තියේවිද වගේ ගත්තනම් හරි. නැත්නම් ගෙනේවිද කිව්වත් හරි. ගෙනල්ලා තියේවිද කියලා වගේ අර ලා කියන එක ඇහෙන්න ඒ උච්චාරණය ගත්තනම් හරි ඔයාලා. ඒතර ඔයාලට තේරෙයි. ඔයාලට අවබෝධ කරගන්න පහසුයි ඒක. ඊළඟ එක. Will they have left early? ඔවුන් වේලස්සනේ පිටත් වෙලා තියෙවිද? අන්න right. ඕන වෙලාසන පිටත් වෙලා තියේවිද? ඊළඟ එක. Will Nimal have done the exam well? නිමල් හොඳට විභාගය කරලා තියෙයි. නිමල් විභාගය හොඳට කරලා තියේවිද? ඊළඟ එක. Will the elephant have destroyed the crops? අලියා වගාවල් විනාශ කරලා තියෙවිද? අන්න right. අලියා වගාවන් විනාශ කරලා තියේවිද? අන්න right. very good. හරි. very හොඳයි කියලා කියවෙන්න ගියේ. very good right. හරි. ඒතකොට බලමු දැන් අපි දන්න නැත නිර්මාණය කිරීමේදී සිද්ධ වෙන්නේ මොකක්ද? ඒක හතර නීතියට අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට හතරවෙනි නීතියට අදාළ කරගෙන අපි ගත්තාම නොට් එකතු වීම සිද්ධ වෙන්නේ මෙන්න මේ will කියන ක්‍රියාපදයට. right. ඊට පස්සේ චරුන්ද ඔයාලට මේ නීති සම්බන්ධ එහෙම මොන හරි ගැටලුවක් තියෙනවද? පිටව ඔයා කතා කරන්න එහෙම නැත්නම් chat එකෙන් මට message එකක් දාන්න. ওই නීති ටික ඔයාලට පැහැදිලි නැත්නම් මම මේ හතර නීතිය පස්වන නීතිය කියලා කියන විතරයිද ඔයාලට තේරෙන්නේ? නැත්නම් ඔයාලා නීති ටික කොයි වගේද කියලා අවබෝධයක් තියෙනවද? කලින් PDF එකක් හරි බලලා එහෙම ඔයාලට
ඒ අවබෝධය තියෙනවද නැත්නම් ඔයා අසරණ වෙනවා ඇත්තටම? හරි. මෙසේජ් එක දාන්න. හරි එතකොට අපි මේක දන්නවා කොහොමද කරන්න කියලා මේ සබ්ජෙක්ට් එක කියන්නේ කවුද මේ විල්ට නොට් එකතු කරලා නිර්මාණය වෙන මේ want කියන කෙනාගෙන් තමයි වාක්‍ය නිර්මාණය කිරීම අපි සිද්ධ කරන්නේ. එතකොට ඇයවත් උයලා නැති වේවි. she මෙතන මට වාක්‍යය එඩිට් කරන්න බැරි වෙලා තියෙන සමාව වෙන්න ඕනේ. she won't have cooked rice. she won't have cooked rice. මෙතන වැරදි. මම කියනවා මෙතන වැරදි. මම මේක හරි ඒ කියන්නේ මෙතන ඔයාලා හදාගන්න නැත්නම් correction එකක් තියෙන මෙතන මේක වැරදි. she won't have cooked rice එන්න ඕනේ. ඒ වගේම මෙතන they won't have practiced well. they won't have practiced well කියලා එන්න ඕනේ මේක. ඒක correction එකක් තියෙනවා. right හරි. ඊට පස්සේ සිංහල වාක්‍ය ටිකක් තියෙනවා. ඒ වගේම අපි ඉංග්‍රීසි වාක්‍ය ටිකට විතරක් කාලය ගමු. නැත්නම් සිංහල වාක්‍ය ටික හරවන්න ඇත්තටම වෙලා යනවා. ඒක නිසා right. We won't have had rice yet. අපි තවම කාලා නැති වේවි. බත් කාලා නැති ඔව් වේවි. අපි තවම බත් කාලා නැති වේවි කියලා තේරුමක් ගන්න පුළුවන් ඒකේ. හරි ඊට පස්සේ she won't have talked with me. ඇය ඔහු සමග කතා කරලා නැති වේවි. ඇය ඔහු සමග කතා කරලා නැති වේවි right. I won't have done that. මම ඒක කරලා නැති වේවි. අන්න right මම ඒක කරලා නැති වේවි. The dog won't have the dog won't මොකක්ද අහන්නේ? මම ඒක කරන්නේ නෑ කියන්න බැයිද? මම ඒක කරන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම අපිට ඒක ගන්න වෙන්නේ අර present simple present එකේ I don't do it නැත්නම් I don't do that අන්න ඒක. දැන් මම ඒක කරන්නේ නැහැ කියලා ගත්තොත් හරි. I will not කියලා විතරක් දාන්න බැද්ද එතකොට? එහෙම බෑ. ඒ දන්නවද will කියලා කියන්නේ ක්‍රියාපදයක් තමයි. හැබැයි එයා තනියම ඉන්නකොට කිසිම තේරුමක් නැහැ එයාගේ. එයා උපකාරක ක්‍රියාවක් විදිහට තමයි නිතරම භාවිතා කරන්නේ. I will කියන එකෙන් මම කරන්නම් කියන තේරුම නැත්නම් එහෙම නැත්නම් මම මොන හරි දෙයක් කරන්නම් කියන දේ එනවා. දැන් මෙහෙම හිතන්නකෝ. will you come? ඔයා ඒවිද? නැත්නම් ඔයා එනවද? කියන තේරුම අපිට ගන්න පුළුවන් ප්‍රශ්නයක් අහනකොට දෙබස් ඒ කියන්නේ ඩයලොග් වලදී අපිට ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් එතකොට අපිට කෙටි උත්තරයක් දෙන්න පුළුවන්. ආල් නැත්නම් I will කියන්න පුළුවන්. මම එන්නම් කියන්න වගේ ඒ අදහස කැටි කරලා ඒ will කියන එකෙන් දෙන්න පුළුවන්. ඒ ඇරෙන්න willට ඇත්තටම තේරුමක් නැහැ. ඒතර will කියන කෙනා උපකාරක ක්‍රියාවක් විදිහට තමයි ඉන්නේ. ඒතර එයාත් එක්ක තව කෙනෙක් ඉන්නම ඒ කියන්නේ තව කෙනෙක් ගන්න වෙනවා අපිට. ඒතර තමයි අර්ථයක් ගැලපෙන්නේ. right පැහැදිලි අර්ථයක් ගැලපෙන්නේ මේ විදිහට. නැතර සංවාදාත්මක අවස්ථාවක අපිට තනියම will කියන කෙනා ක්‍රියාපදයක් විදිහට යොදන්න පුළුවන්. ඒතර I will not කියලා එහෙම I will not කියලා එතනින් එහාට අර ක්‍රියාපදයක් නැහැ නේ. ඒ හින්දා අපිට තේරුම ගන්න බෑ. තේරුම ගන්න අමාරුයි. දැන් හිතන්නකෝ මෙහෙම දැන් තව උදාහරණයක් ගත්තොත් ඔයා එනවද? will you come කියලා ඇහුවොත් එහෙම no I won't. නෑ මම එන්නේ නැහැ. කියන වගේ එක ගන්න පුළුවන්. ඒ අර භාවිතා කලින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් සංවාදාත්මක අවස්ථාවක ඒක ගන්න පුළුවන්. ඒ ඇරුණකොට will කියන කෙනාට තනියම ගත්තාම එතන ක්‍රියාපදය ඒ කියන්නේ එයාට ක්‍රියාපදයක් වුණාට හරි තනි තේරුමක් ගන්න බෑ එයාට. දැන් cook කියන එකේ තේරුම අපි දන්නා උයනවා කියන එක. ඒක එයාට විශේෂයි. right? එතකොට එයා cook කියන එක කොහෙ තිබුණත් එයාගේ තේරුම උයනවා. right? හැබැයි will කියන කෙනා ඉන්න තැනේ හැටියට අපිට තේරුම වෙනස් කරලා ගන්න වෙන්නේ. සංවාදාත්මක අවස්ථාවක තමයි ගොඩක් වෙලාවට එයා තනියම යෙදෙන්නේ. එහෙම තනිවම නැතිව යෙදෙනොත් එහෙම ඇත්තටම තේරුමක් ගන්න බෑ එයාගේ. ඊට කලින් වාක්‍යයක් හරි අපිට අහන්න වෙනවා. ඔයා මේක කොයි හරියෙන්ද ගත්තේ මොකකින්ද ගත්තේ ඔයා මේක ගත්තේ දෙබසකින්ද කියලා දැන් ඔයා මගෙන් දවසක ඇහුවොත් එහෙම I will not කියලා වාක්‍යයක් තිබුණා. මොකක්ද ඒකේ තේරුම කියලා ඇහුවොත් එහෙම මම ඔයාගෙන් කෙලින්ම අහන දේ තමයි මේක තිබ්බේ ඩයලොග් එකකද කියලා. සංවාදයකද මේක තිබ්බේ කියලා. විතර ඔයාට දෙන්න වෙන උත්තරේ තමයි අනිවාර්යයෙන්ම සංවාදයක කියලා. right ඒ අරුණකොට වෙනත් අවස්ථාවක අපි will කියන එක න ක්‍රියාපදයක් විදිහට තනියම ගන්නෙ නැහැ. හරි? ආන්නේ වගේ කෙනෙක් තමයි මේ will කියලා කියන්නේ. මේ ක්‍රියාපද අතර මේ ලස්සන තරංගයක් වගේ එකක් තියෙනවා. එන මේ ભેදයක් තියෙනවා. මම ඒක චොට්ට විස්තර කරලා දෙන්නම් ඉස්සරහට right. ඒකට මම white board එකේ teach කරන්න මම ඉක්මනටම පටන් ගන්නවා. ඒ කියන්නේ චන්දන සර්ගේ class එකට join වුණ හැමෝම දන්නවා සර් කොහොමද කරේ කියලා. තාම මේ මම අඩු තාක්ෂණික ඒ කියන්නේ පොඩි gadget ටිකකින් තමයි මේ දේවල් ටික කරගෙන යන්නේ. මම තව කීප දවසකින් අලුතෙන් ඒ කියන්නේ අර තවත් external camera එකක් හරි එහෙම අරගෙන එහෙම කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට වඩා හොඳ විදිහකට ඔයාලට ඉදිරියේදී මා ඒ කියන්නේ අර බෝඩ් එකක් ළඟම ටීච් කරනවා කියමු තියෙයි ඔයාලට. දැන් ඔයාලට මගේ voice එක විතරනේ ඇහෙන්නේ.
ඒ වගේ තියෙනවා මම ඔයාලට චුට්ටක් ලයිව් ඇවිල්ලා එහෙම කියලා දෙන මොහොත විතරනේ ඔයාලට පේන්නේ. මේ අරුණකොට මම සම්පූර්ණ බෝඩ් එකක් ඉස්සරහම ඔයාලට සම්පූර්ණ පාඩමක් කතා කරන විදිහට ඉදිරිය වැඩ කටයුතු ටික ලෑස්ති කරලා ඔයාලට වඩා හොඳ විදිහට වඩා සාර්ථකව ඔයාලට උගන්වන්න කියලා දෙන්න. රයිට්. එතකොට අහපු ප්‍රශ්නේ දැන් निराකරණය වුණාද? හරි ඒක. රයිට්. දැන් අර මම එන්නේ නැහැ කියලා කිව්වොත් එහෙනම් අපිට අර සාමාන්‍ය වාක්‍ය රටාවෙන් තමයි ඒක ලියන්න ඉන්නේ. රයිට්. ඒ කියන්නේ I don't come කියලා වගේ. අන්න එහෙම. රයිට්. එතකොට ඊළඟ won't they have sung songs? එයාලා සින්දු කියන්නේ නැති වේවිද? ඔවුන් සින්දු කියලා නැති වේවිද කියලා ගත්තා වැඩේ හරි. ඔවුන් සින්දු කියලා නැති වේවිද? ඔයාලා ලා කියන උච්චාරණය ගන්න මොකද මේක ලා වාක්‍ය රටාවනේ. පර්ෆෙක්ට් වාක්‍ය රටාවේදී අපි කියවනේ ලා කියන එක නිතරම ඇහෙන එක කියලා. වැඩි වැඩියෙන් ඇහෙන එක කියලා. එහෙනම් අපි ලා කියන එකට පොඩි තැනක් දීලා කතා කරමු. රයිට්. හරි ඊළඟ won't he have come by that time? that time කියලා කියනවා ඒ වෙලාවට. by කියලා කියනවා වෙනකොට. ඔහු මෙතන ඔහු එම වෙලාව වන විට ඇවිල්ලා නැති වේවිද? අන්න එක තමයි ප්‍රශ්නේ. right? ඔහු එම වෙලාව වෙන විට ඇවිල්ලා නැති වේවිද කියලා තමයි ඒ වාක්‍යය. ඔහු ඒ වෙන විට ඇවිල්ලා තියෙවිද කියන්න බැයිද? ඔහු ඒ වන විට ඇවිල්ලා නැති වේවිද කියන්න පුළුවන්. ඒ වෙලාවට කිව්වත් හරි ඒ වන විට කියලා කිව්වත් හරි ඈ. වැඩේ හරි එතකොට. හරි එතකොට දැන් බලමු මේ ස්පෝකන් ලෙසන් එකද ලස්සන. ඒක මම පොඩ්ඩක් මේ ස්පෝකන් ලෙසන් එක ටික වැඩිපුර කතා කරන්න ඔයාලට ගන්න يعني කාලය ගත්තේ. ගන්න හිතාගෙන මේ විදිහට කරගෙන ඉන්නේ. සිංහල වාක්‍ය ටික ඔයාලට චුට්ටක් ට්‍රාන්ස්ලේට් කරන්න ඒක ඔයාලට දෙන්න. ලේසි මොකද වාක්‍ය ලියන ක්‍රමය උඩ තියෙනවා. සබ්ජෙක්ට් එක හොයාගන්න. want කියන එක ලියාගන්න. සබ්ජෙක්ට් එක ලියන්න. have කියන එක ලියලා past participle ක්‍රියාපදේ අරගෙන object එක place එක time එක විදිහට ලියලා සම්පූර්ණ කරන්න. සැකසහිත තැනක් තියෙනවා නම් මට වාක්‍ය ටික ලියලා ඇත්තටම ඔයාලා මේ කොලේක ලියලා දාන්නට වඩා මට පහසුයි. WhatsApp message එකක් විදිහට මේ type කරලා මට එවනවනම් මේ ඒතර මමට ඒත් එක්කම බලලා දාන්න පුළුවන්. මොකද කොලේක ලියලා දුන්න එකක එතන correction එකක් ආයෙ හදලා ලියන්න එහෙම චුට්ටක් ඒක සමහර විට දැන් O level exam එකට ප්‍රශ්න අහපු ළමයින්ගේ ප්‍රශ්නක් තියෙනවා මට ඒක කරගන්න. ඒක නෙවන්න බැරි වෙලා. ඕකේ ඊතුරු ඒවා ටික කරන්නේ නැද්ද? රිද්මික ඕකද? කියන්නේ ඔයා මේ සිංහල වාක්‍ය ටික ගැන දහන්නේ. සිංහල වාක්‍ය ටික මොකද කියන්නේ සිංහල වාක්‍ය ටිකත් කතා කරගෙන යනවද නැත්නම් මේ වෙලාව කීයද දැන්? 11:45යි. හරි සිංහල වාක්‍ය ටිකත් අපි කතා කරගෙන යමු. ඒක හැබැයි කලින් එකේ නම් මම අතහැරියා. හරි අපි බලමු. ඔයා මාව දැකලා නැති වේවිද? Won't you have seen me? won't you have seen me? right. ඇය ඒක කරලා නැති වේවිද? මොකද ඇය ඒක කරලා නැති වේවිද? Won't she have done it? won't she have done it? won't she have done it? ඊළඟ ඔයාපත් කාලා නැති වේවිද? Won't you have eaten rice? won't you have eaten rice? දැන් මට මේවා ප්‍රැක්ටිකල් එකම තර ප්‍රායෝගික උදාහරණයකට ගලපන්න පුළුවන්. මම එහෙම කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා චුට්ටක් try කරලා බලන්න. ඊළඟට ඇය එහෙ ගිහිල්ලා නැති වේවිද? Won't she have gone? won't she have gone there? won't she have gone there? right. ඊළඟ මෙහෙට වැහැලා නැති වේවිද? Won't it have rained here? won't it have rained here? won't it have rained here? ඊළඟට නිමල් වලට කතා කරලා නැති වේවිද? Won't Nima have talked to you? won't Nimal have talked you? නැත්නම් talk to you කියලා කියවනම් හරි. සඳුනි මෙහි ඇවිල්ලා නැති වේවිද? Won't Sanduni have come here? won't Sanduni have come here? right. හරි. මේකේ උඩ වාක්‍ය ටිකකුත් තිබුණා. ඒක ටිකත් අපි කතා කරලාම අවසන් කරමුකෝ. මම ඔයාට බැනලා නැති වේවි. මම ඔයාට I won't have blamed you. I won't have blamed you. ඊළඟ අපි ඒක දැකලා නැති වේවි.
We We won't have won't have seen it. we won't have seen it. We won't have seen it. ඊළඟට ඇය මට කතා කරලා නැති වේවි. we won't have We talked won't have talked me. She won't have talked to me. ඊළඟට කමල් ඇයව රවටලා නැති වේවි. Kamal won't Kam- Kamal won't Kamal have won't have cheated. Kamal won't have cheated her. Kamal won't have cheated her. ඊළඟ නිලු පාඩම් කරලා නැති වේවි. Nilu won't have studied. නිලු won't have studied. Right. මෙහෙට වැහලා නැති වේවි. won't It have won't have rained. rained here. No, it won't have rained here. It won't have rained here විදිහට අපිට ගන්න පුළුවන්. right. හරි. එතකොට ඒ විදිහට අපිට මේක මේ වාක්‍ය ටික සාකච්ඡා කරලා අවසන් කරන්න පුළුවන් අද. හරි. ඉහතින් දක්වන ලද වාක්‍ය නිර්මාණය කරන ක්‍රමවේද සාරාංශ කළ විට අපිට මෙන්න මේ වගේ සටහනකට ගන්න පුළුවන් තනි සටහනකට. එතන බලන්න සාමාන්‍ය වාක්‍ය නිර්මාණය කරේ subject එක ලියලා will ලියලා ඊළඟට have past participle ක්‍රියාපදේ ලියලා object එක place එක time එක ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා මෙන්න මේ will කියන ක්‍රියාපදයට තමයි මේ වෙන සිද්ධි ටික ඔක්කොම වෙන්නේ. මෙයාට මෙන්න මෙයා තමයි කාලය පින උපකාර ක්‍රියාව වෙන්නේ අනාගත කාලය සම්බන්ධ. අනාගත කාලය කිව්වත් අපි මෙයාව තමයි ගන්නෙ. ඉතින් මේ will කියන කෙනාට තමයි මේ හැම බලපෑමක්ම සිද්ධ වෙන්නේ. එයා කොහාටද යන්න ඕනේ? වාක්‍ය ඉස්සරහට යන්න ඕනේ. මෙන්න මේ ප්‍රශ්න වාක්‍ය නිර්මාණය කරන්න. හරි. මේ ප්‍රශ්න වාක්‍ය නිර්මාණය කරන්න ඉස්සරහට අරන් ගියා. ඊට පස්සේ එයාට නැතන අර්ථය විතරක් නිර්මාණය කරන්න වගකීම් බාර කරනකොට අපි ආව ආපහු හිටපු තැනට අරගෙන ඇවිල්ලා අලුතින් කැලලක් ස්පෙයා පාර්ට් එකක් විදිහට අපි යාට එකතු කරන මේ not කියන එක. යන්නේ will ට not එකතු කරපුවම තනි එකක් හදා ගන්න අපි want කියන එක. ඊට පස්සේ නැතන අර්ථය Pumi then you would have to leave then. Right? You could charge it before. Is something wrong with your battery or you didn't charge? You couldn't charge. Pumi. ඔයාගේ ප්‍රශ්නේ මොකෝ ඒ කියන්නේ ඔයාගේ බැටරි එකේ මොන හරි ප්‍රශ්නයක්ද නැත්නම් ඔයාලට charge කරගන්න බැරි වුණාද? හරි. එතකොට බලන්න අපි බ්‍රීෆ් එකක් එහෙම සාරාංශයක් ගත්තොත් එහෙම අපිට ඔන්න ඔය වගේ වාක්‍ය රටා ටික එක තැනකට ගොනු කරලා ගන්න පුළුවන්. right. අප මේ වන විට perfect tenses සාකච්ඡා කර අවසන් කරලා දැන් තියෙන්නේ. අපි බලන්න perfect tenses වල අවසාන වාක්‍ය රටාව තමයි අනාගත කාලේ අපිට ඉතිරිලා තිබුණේ. අන්න ඒකත් අපි සාකච්ඡා කරලා දැන් අවසන් කළා. ඉතින් අන්න perfect tenses කියන වාක්‍ය රටාව මුළු වාක්‍ය රටාව දැන් මේ වෙනකොට අපි අවසන් කරලා තියෙනවා. එතකොට බලන්න perfect continuous tenses තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. හරි. spoken lesson එක චුට්ටක් අපි ඔහොම කතා කරන්න පටන් ගමු. right? ඔන්න බලන්නකෝ. අද මා ඔබ වෙත ගෙන එන කතා කිරීම සඳහා වන එන ස්පෝකන් ඉංග්‍රීසි පාඩම කියලා පාඩම වෙන්නේ මොකද්ද? අපි එදිනෙදා කතා බහදී නිතරම භාවිතා කරන සරලයි හැබැයි මේක. සරලයි. හැබැයි අපේ කතා බහ ලස්සන කරන්න ගන්න පාඩමක් තමයි මෙන්න මේක. right? ඔන්න බලන්නකෝ. had better. හරි? had better කියලා කියනවා. කිසියම් ක්‍රියාවක් කළොත් හොඳයි. right? කිසියම් ක්‍රියාවක් කළොත් හොඳයි. දැන් මේ උදාහරණ වාක්‍ය ටිකක් තියෙන හරි සරලයි මේක. මම උදාහරණ වාක්‍ය ටික වැඩිපුර දාලා තියෙනවා. හරි ඔන්න බලන්නකෝ. දැන් මේක වාක්‍ය ලියන්නේ මෙන්න මේ වගේ සබ්ජෙක්ට් එක මුලින්ම ලියනවා මේ. සබ්ජෙක්ට් එක මුලින්ම ලියලා had better කියන එක හැමම ලියලා ඉන්ෆිනිටිව් ක්‍රියාපදයක් ලියලා ඔබ්ජෙක්ට් එක ප්ලේස් එක ටයිම් එක විදිහට අපි ලියනවා. දැන් මේක බලන්නකෝ. ඉන්ෆිනිටිව් verb එකක් විතරයි අපිට ලියන්න පුළුවන්. ඉන්ෆිනිටිව් ක්‍රියාපදයක් විතරයි අපිට ලියන්න පුළුවන්. ඒ වගේම නෙගටිව් ෆෝම් එකක් ගැන අදහසක් අපිට මේකේ ගන්නත් බෑ. right ඔන්න බලන්නකෝ උදාහරණ. මම දැන් ගියොත් හොඳයි. දැන් අපි ඔය කියන්නේ දැන් හිතන්නකො ඔන්න යාළුවෝ ටිකක් එක්ක කතා කර කර ඉන්නවා. ඒ කතා කර කර ඉන්න වෙලාවක දැන් ඔයාලට හිතෙනවා දැන් ගියොත් නම් හරි වගේ අනේ වගේ එහෙම නැත්නම් ඔයා කාත් එක්ක හරි කතා කර කර ඉන්නකොට ඔයා අඳුරන කෙනෙක් එතනින් එනවා. right? එතකොට ඔයා අඳුරන කෙනෙක් එතනින් එනකොට ඔයා හිතනවා දැන් නම් මාරු වුණා නම් වැඩේ හරි කියලා අපි කියන්නේ. ආන්න ඒ වගේ. එතකොට මම දැන් ගියොත් හොඳයි. I had better go now. I had better go now. යන්න එහෙම කියලා ඔයාලට පුළුවන් ඒ සංවාදය එහෙම නැත්නම් ඒ යාළුවොත් එක්ක කතා කර කර ඉන්න එක එතනින් නතර කරලා ඔයාලට ගෙදර යන්න ඒ කියන්නේ නැගිටින්න පුළුවන්. I had better go now. මම දැන් ගියොත් හොඳයි නැත්නම් මම යන්නම් කියන්නේ අපිට ඔය භාවිතා කරන්න යන්නේ වගේ.
දැන් අපි හිතනවා දැන් හිතන්න මෙහෙම දැන් ඔන්න කවුරු හරි ගෑනු ළමයෙක්ගේ මොන හරි දෙයක් ඉස්කෝලේ බැරි වෙලා අපි ඒක ගත්තා. ඒක අරගෙන දැන් ඔන්න අපි ඒක ගෙදර අරන් ඇවිත් තියෙනවා. ඒක එයාට පහවදා දෙන්න කියලා ක්ලාස් එකේදී. එතකොට අන්න අපි ඒක අපිට ඒක කියන්න පුළුවන් තනියම අපි මේක හිතනවා. හෙට මාව හමු වුණොත් හොඳයි. මට මේක දෙන්න තිබ්බා. අනේ වගේ කියන්නේ. ඒතර she had better meet me tomorrow. she had better meet me tomorrow. අය මාව හෙට හමු වුණොත් හොඳයි. අන්න ඒ වගේ. ඊළඟට ඔයා මේ දැන්ම පිටත් වුණොත් හොඳයි. right? ඔයා මේ දැන්ම පිටත් වුණොත් හොඳයි. you had better leave now itself. අන්න බලන්නකෝ. now එහෙමත් මේ itself කියන එකෙන් අපි කලින් මේක මම කියලා තියෙනවා. එම මොහොතේම කියලා අර අවධාරණය කරන්න වගේ අපි කියන්නේ. ආන්න ඒ වගේ දෙයකට අපි භාවිතා කරන එක තමයි මේ itself කියන එක. හරි? එතකොට මේ දැන්ම මම මේකට අන්ඩර්ලයින් කරලා තියෙන එක සමාන හින්දා. දැන්ම කියන එකට තමයි මේ now itself කියන එක ගන්නෙ. දැන්ම you must go now itself. ඔයා මේ දැන්ම යා යුතුයි. right. thanks කවිෂා. කවිෂා මම හිතන්නේ කවිෂාද කවිෂද? කවිෂා මම හිතන්නේ. කවිෂා right. thank you. සයන නියමයට ඩයලොග් කරනවා කියලා කියනවා. හරි. ඔයාලට ඉතින් පුළුවන් එන්න ඕනේ එහෙම. right.